समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉමේ චත්තාලිසාය ආකාරේහි අනුලෝමිකං කන්තිං පටිලබති ඉමේහි චත්තාලිසාය ආකාරේහි සම්මත්ත නියාමං ඔක්කමතිති. සද්ධාවති සම්පන්න පින්නත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිතය නිබඳව නිරතුරුව සකස් කරගන්න ඕනේ. ඒ සඳහා අතිමහත් වූ වෙහෙසක් දරන්න ඕනේ. ලෝකේ හැම තැනකම තියෙන්නේ මහා පොර බැදීමක්. පුංචි කූඹියාගේ ඉඳලා මහා සත්වයා දක්වාම මනුස්සයාද සියලු සත්වයෝ කම් සැපවලට පොරබදනවා. ඒක අපි හැමදාමත් මේ පින්නන්ත අයට මතක් කරනවා. ඒක හින්දාම හැම තැනකම ජීවත් වෙන මිනිසුන්ගේ එකම ආකාරයේ ලක්ෂණ පහළ වෙනවා. ක්‍රූරකම්, ඊර්ෂියාකම්, ක්‍රෝධකම්, වෛරකම්, ආත්මාර්ථකාමී ස්වභාවයන්, ගුණමකු ගති වගේ දේවල් ඕන තරම් පේන්න තියෙනවා. ඒවා තියාගෙනම අනිත් අයගේ තියෙන ඒ ගතිගුණ ගැන හරියට දොස් කියනවා. බොහෝ දෙනෙක්ගේ තියෙන ලක්ෂණය ඒක තමයි. එවැනි භයානක හැඟීම් අපි තුළ තියාගෙනම අනිත් අයගේ තියෙන ඒ ලක්ෂණ, ඒ කියන්නේ නුගුණ පිළිබඳව දොස් කියනවා තමන් ළඟ නුගුණ තියාගෙනම. තමන් කියන්නේ බොරුවක් කියලා දැනගෙනම බොරු කියනවා. ඊටත් වැඩිය අපූරු දෙයක් තියෙනවා. ඒ තමයි තමන් කියන්නේ බොරුවක් කියලා දැනගෙනම තමන් කියන්නේ බොරුවක් කියලා අනිත් අය දන්නවා කියලාත් දැනගෙනම. හරිද? ඕනතරම් තියෙනවා මේ සමාජයේ ඒ වගේ උදාහරණ හෙව්වොත් අපිට හොයාගන්න. තමන් කියන්නේ බොරුවක් කියලා දැනගෙනම මම මේ කියන්නේ බොරුවක් කියලා ඉස්සරහා ඉන්න කෙනා දන්නවා කියලාත් මම දන්නවා. එහෙමත් දැනගෙන බොරු කියනවා. ඒ තරමටම මේ කියන යම්කිසි ආකාරයක මේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවයන් තුළ නිර්මාණය වෙලා තියෙන සන්තති ගණයන්, ඒ කියලා කියන්නේ මේ අපිට මම මගේ කියලා දැනෙන, අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය කියලා දැනෙන, ලාභ කීර්ති ප්‍රශංසා කියලා දැනෙන මේ දේවල් ඒ තරමට විෂමයි. ඉතින් එහෙම විෂම වූ ලෝකයේ යම් පමණකින් හෝ විදර්ශනාවල් වර්ධනය කරගෙන තමන්ගේ මානසිකත්වය හරි පැත්තට ගන්න අයට මේ විෂම වූ අයගේ ස්වභාවයන් නිසා රිදෙන ගති අඩු වෙලා යනවා. හරි. මේ විෂම වූ ස්වභාවයන් හේතුවෙන් රිදෙන යම්කිසි ගතියක් තියෙනවාද, ඒ ගතියන් සම්පූර්ණයෙන්ම වාගේ අයින් වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ විදර්ශනාව වර්ධනය වෙනකොට ටික ටික ඒක වර්ධනය වෙනවා නම් ඒතර එයාගේ හැසිරීම් ටිකක් අමුතු හැසිරීම් බවට පත් වෙනවා. ගන්න ක්‍රියාමාර්ග ඒවා වෙනස් වෙනවා. කාටවත් හිතාගන්න බැරි ස්වභාවයක් ඒ ඇතුළ විද්‍යමාන වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි නම් ওই වගේ වෙලාවක ගන්න මේ වගේ තීරණයක්. නමුත් හැබැයි බලන්නකො මේ අය මහා පුදුම තීරණ නෙමේවා කියලා අනිත් අය ලෝභ දේශ මෝහ මුල් කරගෙන ගන්න තීරණ වලට වැඩිය ගොඩාක් වෙනස් තීරණ තමන්ගේ තුලින් එන්න ඕන පින්නත්නි. ඒවා තුලින් සතුටක් ලබන්න ඕනේ. ඒ සතුට භුක්ති විඳින්න ඕනේ. මොකක්ද ඒවා තුලින් සතුට කියන්නේ? අනිත් අයට ගන්න බැරි තීරණයක් මං ගත්තා. කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව වැනි ගුණාංගයන් තමන්ගේ ජීවිතයට සැබෑවටම එකතු වෙලා නම්, ගුණවන්ත කෙනෙක් වෙලා නම්
මහා පුදුමාකාර විදිහට අන්න අය මෙහෙව ගන්න තමන්ට හැකියාව තියෙන්න ඕන. එකිනෙකා පරයා යන සිත්න් එකිනෙකා පරයා යන ස්වභාවයන් අයින් කරලා සමහර ගොඩාක් තියෙන ගැටලු තමන්ගේ පුළුවන්කම තියෙනවනම් අවබෝධාත්මකව බලන්ඩ තමන්ගේ පැත්තිෙන් සමහරයවා පොඩ්ඩක් හිස පාත් කරනවා කියලා අපි කියන්නේ චුට්ටක් නම්මසීලි වෙනවනං හුඟක් ප්‍රශ්න ජීවිතවල විසඳෙනවා. හුඟක් අයට වෙලා තියෙන්නේ යම් යම් වචන හමුවේ යම් යම් ක්‍රියා හමුවේ නම්මසීලී වෙන්ඩ බැරිවෙනවා. කාටහරි තේරෙනනම් අපි ස්වභාධර්මය හමුවේ කොහොමත් නම්මසීලී කියලා. අපි පැරදිලා ඉන්න මිනිස්සු කියලා. ඒක තේරෙන්ඩ මේ කාලය හොඳ කාලයක්. හුස්ම ටිකවත් නිදහසේ ගණ්ඩ බැරි මට්ටමකට මේ ස්වභාධර්මය අපට දඩුවන්දීලා. ගමක ඉතාම පිටිසර ගමක පවා. ඉන්න අම්ම කෙනෙකුට තාත්තා කෙනෙකුට නිදහස් හුස්මක් නැති තත්වකට පත්වෙලා. හැමෝටම මූුණ වහගෙනින්ට සිද්ධ වෙලා. ස්වභාව ධර්මය ඉදිරී අපේ තියෙන අසරණකම දැන්නව නං. එතනදී අපිට දිනන්ඩ දෙයක් නෑ කියල දැනෙනව නං හරියට ඉතින් ඕක තමයි මරණ සතියෙන් වෙන්නේ. මරණ සතිය වඩපු මිනිස්සුන්ට ජීවිතයේ තීරණ ගන්න එක අමාරු නැහැ. හුඟක් වෙලාවට චින්තනය කියන එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. ඒ වෙනස් වෙච්ච චින්තනය නිසා සුවසේ ජීවත්වෙන්ට පුළුවන් තත්වකට පත්වෙලා. ඉතා සුවසේ ජීවත්වෙන්ට පුළුවන් තත්වකට පත්වෙලා. ඒ කියන්නේ අනිත් අය අමාරුවෙන් ගන්න තීරණ සැහැල්ලුවෙන් ගන්න පුළුවන්ගලා. අප පින්නද මිනිස්සු සන්තෝස වෙන කාරණාවන් වගේ ඇත්තිනවා. මේ ලෝකේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන දේවල් ඒ දේවල් නිසා සන්තෝස වෙනවා මිනිසුන්. එතකොට ඊට අමතරව ඒවා අතහැරීමෙන් සන්තෝස වෙනවා. ඊරිසියාව කියන්නේ ක්‍රෝධය කියන්නේ වෛරය කියන්නේ මාන්‍යය කියන්නේ මේ පංචුපාදානස්කන්ධයට අදාළ විෂම වූ තත්ත්වයන් පංචුපාදානස්කන්ධය අල්ලා ගැනීම. පොරයක් එක රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කෙරෙහි ඇතිවන්නා වූ පොරය තමයි පංචුපාදානස්කන්ධය නිසා ඇතිවෙච්ච පොරය. පංචුපාදානස්කන්ධය පෙනෙන ආකාරය තමයි සැබෑවට නැති පෙනෙන ආකාරය තමයි අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය අධිවසයෙන් තියෙන්. ඉතින් අපි තේරුම් ගණ්ඩෝනේ. මේ ජීවිතයේ සැබෑම තත්ත්වය හොඳින්ම තේරුම් ගණ්ඩෝනේ. එහෙම තේරුම් ගත්තහම අපිට හොඳින්ම තේරේවී ජීවිතය මොන්න තරං අසරණද මොන තරං අවාසනාවන්ත තත්ත්වයක්ද තියෙන්නේ කියලා හොඳටම තේරෙයි මේ පංචුපාදානස්කන්ධයත් එක්ක ජීවත්වෙනකොට. හරිද? ඉතින් ඒ පංචුපාදානස්කන්ධයත් එක්ක ජීවත්වෙනකොට අපි අති මහත් වූ කැපකිරීමක් සිද්ධ කරන්න වෙනවා අපේ ජීවිතය හරි තැනට ගණ්ඩ. මේ ඔක්කෝමත් එක්ක අන්න අයගේ හුඟක් දේවල්ලින් කොච්චර නිවැරදිව ඉන්ඩ හැදුවත් අන්න අයගේ හුඟක් දේවල්වලින් පීඩනයට පත්වෙනවා. ස්වභාවධර්මය නීතිය ක්‍රියාත්මක කරන කොටත් ලොකු පීඩාවකට පත්වෙන්ඩ සිද්ධ වෙනවා. ඒ ටික තේරුම් ගණ්ඩ තමයි මේ මහා චත්තාලි සාකාර භාවනාවේ දී උගන්නන්නේ මොකක්ද පංචුපාදානස්කන්ධයේ සැබෑ ස්වභාවය. පංචුපාදානස්කන්ධයෙන් අතමිදීම නම් වූ නිරෝධය සම්මත්ත නියාමං ඔක්කමති කියලා සඳහන් කරන්නේ එකයි. සම්පූර්ණයෙන්ම අතමිදීමේ උපක්‍රම 40ක් මෙනෙහි කළ යුතු ආකාරයන්. ඒක හරි පුදුමයි. අපේ පින්නත්න අපි මේ ධර්මය තුළ උද්දාමයට පත්වෙන්ඩ ඕනෑ. ධර්ම ප්‍රීතියෙන් ඔද ගැන්වෙන්ඩ ඕන තෙද ගැන්වෙන්ඩ ඕනෑ. කොහොම ධර්මක් ප්‍රීතියෙන් ඔද ගැන්වෙන්නේ තෙද ගැන්වෙන්නේ. ඒකන්නේ හිත පිනාගිහිල්ලා ලොකු ශක්තියක් තෙද ගැන්වෙන්ඩ ඕන කියලා කියන්න. ලොකු ශක්තියක් හිතර දැනෙන්ඩ ඕන. ඒ තමයි ලෝකය විෂම වූ ආකාරයට මොනම තරං ආකාරයට කටයුතු කරත්න මගේ පැත්තෙන් මම ඉතාම ඉහල ශක්තියකින්
නිවැරදි දේ ක්‍රියාත්මක කරමින් කටයුතු කරනවා කියන තැන අපිට හොඳින් දැනෙන්නේ ගිනිගෙන දැවෙනවා වාගේ තියෙන තැන්වලට සිසිල් දිය පහරක් වගේ හිතට දැනෙන්නේ ස්තීර විසඳුමක් දැනෙන්නේ සුවය භුක්තිවිඳින්න පුළුවන් වෙන්නේ අන් අය නොකරන අන් අය නොහිතන අන් අය කිසිම විදිහකින් බලාපොරොත්තු නොවෙන ආකාරයක වැඩපිළිවෙලක් තමන්ගේ තුළින් නිර්මාණය වුණොත් විතරයි. ඉතින් ඒක තමයි අපේ පැත්තෙන් අපි හැම නිමේෂයකම තේරුම් ගත යුතු කාරණාව. අපි හරීම යහපත් මිනිසුන් බවට පත්වෙන්න ඕනේ. හරීම යහපත් සිතුවිලි තියෙන අය බවට පත්වනුත් තමයි යහපත් මිනිසුන් බවට පත්වෙන්නේ. හැම තැනකම තියෙන්නේ හීරෙන දැවෙන පිච්චෙන ආකාරය දේවල්. මතක තමන් හැමදාම කියෙන උදාහරණයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබිච්ච අපූරු උදාහරණයක්. දියපිරි ලස්සන අන්න අයට පවස නිවාගෙන අන්න අයට හොඳට නාගණ්ඩ පුළුවන් පිපාසය නිවාගණ්ඩ පුළුවන් සීතල සුදු වතුර තියෙන විලක් වෙන්ඩ ජීවිතය කියලා. හැබැයි විලක් වෙන්ඩ ඒ විල බවට පත්වෙන්න විලක් වෙන්ඩ කියලා කියන්නේ කොහොමද මහා නියගේට අහවෙලා ඉන්න වතුර පොදක්වත් නැති මිනිසුන් ඉන්නවා මේ ලෝකේ. මහා නියගයකට අහවෙලා ඉන්න වතුර පොදක්වත් නැති. හරි වතුර පොදක්වත් නැති පිපාසයෙන් පීඩිත වෙච්ච කෙනෙකුට අර වගේ පිරිසිදු සුදු වතුර තියෙන සිසිල් පැන් තියෙන නාගෙන විවේකීව ඒ වැව් ඉස්මත්තේ විල ඉස්මත්තේ ඉඳගෙන ඉන්න පුළුවන් සිසිල් ගස් තියෙන විලක් හම්බුනොත් ඒ පුද්ගලයාට මොන්න තරම් සහනයක් දැනේද? මොකක්ද මේ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? මිනිසුන්ගේ හදවත් කියලා කියන්නේ පෘථග්ජන මිනිසුන් එක්ක ජීවත් වෙද්දී නියගයකට අහුවුණා වාගේ බලාපොරොත්තු වෙන තත්ත්වයන් ලැබෙන්නේ නැහැ. පිපාසාවෙන් ඉන්නේ. මොන පිපාසාවෙන්ද? ලස්සන පිරිසිදු නිදානයක් තැන්පත් කරගත්තා වාගේ හිතේ රැඳෙන වචන නැති වෙලා ජීවිත සුරක්ෂිත භාවය සඳහා උදව්පකාර කරන ක්‍රියාකාරකම් නැති වෙලා ඒවා නැතුව යහපත් ක්‍රියා යහපත් වචන නැතුව පරිත්‍යාගශීලී සුවයහපත් අදහස් කරුණාව මෛත්‍රිය පිරිච්ච ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් වෙලා ඉන්න ස්වභාවයක් නැතිකම හරියට පිපාසාවට ජලය නෑ වගේ. ලෝකේ හුඟක් තැන්වල හුඟක් දේවල් වලදී එහෙම නෑ. මිනිස්සු හරියට අසරණ වෙනවා. හැම වෙලේම බලවන්තයා ඉතා කෲරව ඉතා ඡණ්ඩව තමන්ගේ බලපුළුවන් කාරකම තුළ පුංචිකාව සම්පූර්ණයෙන් පාගගන්න උත්සාහ කරනවා. ඒවත් එක්ක පීඩනයට පත්වෙන මිනිසුන් කර කියාගන්නට දෙයක් නැතුව ඉන්නවා. අඩුම තරමින් මාත්‍රයක හිත සැනසෙන වචනයක්වත් සති ගානකින් සමහරයට හම්බෙන්නේ නැහැ. සැනසිරිදායක වචනයක් සුවදායක වචනයක් එක වෙලාවක අපේ ස්වාමීන් වහන්සේ නමක් සඳහන් කරා තමන්ගේ විහාරයට ඇවිල්ලා උදෑසන වන්දනා කරලා ආපහු යන්න හැරෙන අම්ම කෙනෙකුට මේ ස්වාමීන් වහන්සේ අම්මේ කියලා ආමන්ත්‍රණය කරා. ඊට පස්සේ මේ තැනැත්තිය පීඩාකාරී මුහුණකින් ඒ ස්වාමීන් වහන්සේගේ දෙස බලලා පොඩ්ඩක් දුර ගිහිල්ලා ආපහු හැල්ලා ආවා කියලා. ඇවිල්ලා ආපහු මේ හාමුදුරන්ට වැඳලා මේ විහාරස්ථානයක වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට වන්දනා කරලා මොකද්ද කිව්වේ? අපේ හාමුදුරනේ හිත සැනසෙන වචනයක් හම්බුණා කියලා. හුඟ කාලයකට පස්සේ ඒ වචනේ හින්දා මගේ හිත සැනසුණා කියලා. ඉතින් ඒ වගේ අපේ මේ හැම වෙලාවෙම අපේ ක්‍රියාකාරකම් අපේ වචන අනිත් අයට මහා සැනසීමක් ඇති කරවන්නට පුළුවන් ඕනනම් පාවිච්චි කරන්න පුළුවන් ඒ ක්‍රමයට. එකිනෙකා පරයා යන එකිනෙකා ඊටාම දරුණු විදිහට ක්‍රියාකාරකම් වල යෙදෙන ස්වභාවයක්
තියෙන ලෝකයේ පීඩාකාරී ලෝකයේ මිනිස්සුන්ට මේ ලෝකය දැනෙන්නේ නියගයක් වගේ. ඒ කට්ටියට හොඳ වචන හොඳ ක්‍රියාවන් නැහෙන්නේ නෑ. අන්න එහෙම මිනිසුන් ඉන්න තැනක අපිට පුළුවන්නම්. සිසිල් ජලය තියෙන සුදු ජලය තියෙන පිරිසිදු ජලය තියෙන අපූරු විලක් බවට පත්වෙනවා කියලා කියන්නේ හැම වෙලේම හැම කෙනාටම කරුණාවන්ත වචන යහපත් ක්‍රියා ඕනම තත්ත්වයක් යටතේ තමන්ට නින්දා කරද්දී අපහාස කරද්දි පවා ඕනෑම තත්ත්වයක් යටතේ පුළුවන්කම තියෙනවා නම් ඒ විදිහට නිවැරදිව කටයුතු කරන්න. පුළුවන්කම තියෙනවා නම් අන්න එදාට තේරේවී අන්න එදාට දැනේවී ඉතාමත්ම දැඩිව හරි ඉතාමත්ම දැඩිව දැනේවී කොයි තරං නං සුවදායකද කියලා තමන්ගේ ජීවිතය ඒ අන්න අය වෙනුවෙන් හෙම කරපු හම කොයි තරන්නම් සේවයක් කොයි තරන්න යහපතක් වෙනවද කියලා තමන්ගේ ජීවිතය විලක් වගේ වෙලා අන්න ඒක නාගන්නවා දෙන්නකොට. පිපාසාව සංසිධවන් මගේ වචන මගේ ක්‍රියා. මගේ වචන මගේ ක්‍රියා මගේ සිතුවිලි අන්න අයගේ පීඩිත සිත්වලට නියගයට අහුවෙලා ඉන්න කෙනෙකුට සිසිල් විලක් හම්බුණාවාගේ සුව පහසුව ඉන්ඩ පුළුවන් තැනක් හම්බුණාවාගේ බවට පත් කරගණ්ඩ පුළුවන්නම් ඔබේ සිත ඔබේ කය ඔබේ වචනය සිසිල් විලක් වගේ කරගණ්ඩ පුළුවන්න ජීවිතයට ලොකු අර්ථයක් ලැබෙනවා. ඒකට මුදල් ඕන්න නැහැ. ඒකට බලපුළුවන් කාරකං ඕනෙත් නැහැ. ඒකට මොනුවත් ඕනෙ නැහැ. ලාභ කීර්ති ප්‍රසංසා මොනුවත් ඕන්න බිම්මට්ටමෙන් තමන්ගේ කටයුතු ටික සම්පාධනය කරගන්න පුළුවන්. ඉතිං ඒ වගේ දේවල් තමයි අපි සිද්ධ කරගණ්ඩ ඕනේ. හරි ඒ වගේ දේවල් තමයි අපි සිද්ධ කරගණ්ඩ ඕනේ. එහෙම පුළුවන්කමක් තියෙනවා නං ජීවිතය හදාගණ්ඩ ඒක හදාගණ්ඩ ඒ ආකාරයට මේ දැම් මං ඔය ටික කියද්දී ඒක බොහම ලස්සනයි. ඕන කෙනෙට හිතෙන් පුළන් ඕ මත් එහෙම ජීවත්වෙනවා කියලා. නමුත් එහෙම ජීවත්වෙන පෑ. බැරිවින්ට හේතුව මේ වෙලාවේදී සාන්ත සිතක් සුවදායක හිතක් පහළ වුණාට හැම වෙලා එහෙම නෑ. ලෝභ දේශ මෝහ ඉස්මතු වෙලා සමහර වෙලාවට කලකිරීම් පවා ඇති වෙනකොට මාන්‍යය ඇති වෙනකොට ආදරය වැනි දේවල් හමුවේ ඔය වගේ දෙවල් ඔක්කෝම් බැහැර වෙලා යන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඒඇන්නේ පංචුපාදානස් කන්ද අතහැරල නැත්තං අතහැරල තියෙන ප්‍රමාණය අනුව තමයි අපි ගුණවන්ත වෙන්නේ. තදීන් අල්ලගෙන ඉන්නවන හැම්බලේම ගුණවන්තකන් නැති වෙලා යනවා. තදින් අල්ලගෙන ඉන්නයට තමයි දැඩි ලෝභ දැඩි දේශ ඇති වෙන්නේ. ඒක හුඟක් වෙලාවට මෝහය නිසාමයි සත්‍ය තත්ත්වය දන්න ඇති හින්දමයි. ඉතිං මේ පංචුපාදානස්කන්දය අතහැරෙන ක්‍රමවේද අපි භාවිතාකරුත් අපි ගුණුවන්ත මිනිසුන් බවට පත්වෙනවා. හැම කෙනෙකුටම යහපත උදා කරලා දෙන්න පුළුවන් තත්ත්වකට අපිව නිර්මාණය වෙනවා. ඉතිං ඒවා අපි හැම වෙලාවෙම ඉතාමත්ම ප්‍රවේශමෙන් පරිහරණය කර ගත යුතු දේවල්. අපේ හිත යහපත් ආකාරයට. ඉතිං එහෙම ලෝබදේශ මෝහෝල්ට මූලිකවෙන්ට දෙන්න නැතුව බොහොම ප්‍රවේශමෙන් අපි අපේ ජීවිතය හදාගත්තුත් අපිට පුළුවන් වේවී ඉතාමත්ම සුවදායක තත්වකට පත්තෙන්ට. ඉතාමත්ම සුවදායක තත්වකට පත්තෙන්ට අපිට හැකියාව ලැබේවි. ඉතින් බලන්ඩ අපි අපේ ජීවිතය ඉතාම නිවැරදි කරගමු. මේ විදර්ශනා චින්තනය තියෙන අවශ්‍යතාව යන්නේ එකයි. තමන්ටම දැනෙයි අන්න අයට කරන්න බැරි තත්ත්වක දේවල් ක්‍රියාවන් වචන සිතුවිලි තමන්ගේ පැත්තෙන් බොහෝ විෂම වූ ලෝකය තුළ ජීවත්වෙනකොට අනිත් අයට වැඩි වෙනස් චින්තනයක් ඇති වෙලා. ලෝකය ගැන හිත්තෙන විදිහ වෙනස් වුනහම කොච්චර සෝදායක තත්ත්වයක් තියෙනවාද කියලා අත්දැකීමක් ඒවි. ඒ අත්දැකීම අපේ ජීවිතය ඉතා සුවයහපත් බවට පත් කරාවේ.
බලන්ඩ පුහුණු කරන්න ඕන එකට. ඒ පුහුණුව එක පාරටම සිද්ධ වෙන්නේ නෑ. එක පාරටම ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. ඒ වගේ ලස්සන ජීවිතයක් කියලා කියන්නේ හොඳ භෝගයක අස්වැන්නක් ලබනවා වගේ. හොඳ භෝගයක අස්වැන්නක් ලබන්ඩ නම් අපි මොකද කරන්න ඕනේ. හරිද? මොකක්ද අපි කළ යුතුව තියෙන්නේ වපුරන්න ඕනේ. මාස 3කින් මට තලාස්වැන්නක් ඕන නම් මං අද තල වපුරන්න ඕනේ. අහවල් කාලේදී මට වී අස්වැන්නක් ඕන නම් මං අද වී වපුරන්න ඕනේ. අස්වැන්න ලැබෙන්න කල් යනවා. වපුරලා මදි. සද්දා බීජං තපෝ වුට්ටි ප්‍රඥාමේ යුග නංගලං හිරි ඊසා මනෝ යොත්තං සතිමේ පාල පාචනං ආදී වශයෙන් කසි භාරද්වාජ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ හිතේ කරන ගොවිතැනක් විදිහට. රූප කොටසේ ගොවිතැන ගොවි මහතුරු කරන අතරේ නාම කොටසේ යහපත් ගොවිතැන යහපත් දේවල් ඇති කිරීමේ බීජ වැපිරීම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ සිද්ධ වෙනවා. ඒහින්ද අපි මේ ලස්සන චරිතය දැන් අපි කිව්ව චරිතය ලස්සන චරිතයක්. සුදු පාට වතුර පීරිලා තියෙන සිසිල් ජලය තියෙන විලක් වගේ ඕනම කෙනෙකුට සුව පහසු තත්ත්වයට නියගයට අහුවෙලා ඉන්න ඕනම කෙනෙකුට හිතුවට වැඩිය ගොඩාක් දේවල් හම්බෙනවනේ එතනින්. ඒක තියෙන වැදගත්කම නියගයට අහුවෙලා ඉන්න කෙනෙකුට වතුර පොදක්වත් නැති කෙනෙකුට බොණ්ඩ වතුර ටිකක් තිබ්බනම් ඇති. ඒ බොණ්ඩ වතුරකම පැත්තක තියෙද්දි මේ විලහින්ද මොනවද හම්බෙන්නේ? බොණ්ඩත් හම්බෙනවා, නාන්නත් හම්බෙනවා, නාලා වතුර බීලා පිරිසිදු වෙලා එතන සුවසේ ඉන්නත් හම්බෙනවා. එහෙනම් හිතනවටත් වැඩිය මිනිස්සුන්ට බලාපොරොත්තු නොවන ආකාරයේ දේවල් ගොඩාක් හම්බෙන අවස්ථාවක් තමයි තමන් උදා කරලා දෙන්නේ. ඉතින් එහෙම චින්තනයක් අපේ තුළ ඇති වුණොත් ඒක අපේ අනාගත සංසාරික ජීවිතයට බලපානවා. ඉතින් එහෙම ඒ ලස්සන චරිතය නිර්මාණය කරගන්න නම් වපුරන්න ඕනේ. වපුරුවාම තමයි අස්වැන්න ලැබෙන්නේ. මේ ලස්සන චරිතය ගැන මේ දැන් කියනකොට දැන් මේ දැන් හිතෙයි මමත් ඒ විදිහට ඉන්න ඕන තමයි කියලා. නමුත් එහෙම ඉන්න හම්බෙන්නේ නැති බව තේරුම් ගන්න ඕනේ. ඉන්න නම් ඒ ප්‍රතිඵලය අපේ තුලින් නැగిලා එන්න ඕනේ. මුළු මහත් භාවනා කමටහන් 40 තුලම තියෙනවා. ඒ බවට පත් වෙන්න අවශ්‍ය කරන චින්තනය කළ යුතු ආකාරය, මෙනෙහි කළ යුතු ආකාරය. මහා චත්තාලීසාකාර විපස්සනා භාවනාව තුළ තමන් යමක් ඉදිරියට අරගෙන යනවා නම් මේ දැන් දින ගාණක් තිස්සේ මේක කතා කරනකොට පොඩ්ඩක් හරි පුහුණු කරා නම් මම මේ කියන දේවල් ඔය වෙනස සිද්ධ වෙලා තියෙන්න ඕනේ. වෙනදාට වැඩිය සාන්ත ගති පැවතුම් තියෙන්න ඕනේ. වෙනදාට වැඩිය ඕනම තත්ත්වයක් යටතේ පුදුම හයියක් තියෙන්න ඕනේ පින්වත්නි. මේ හයිය එන්නේ පංච උපාදානස්කන්ධය අතහැරීමෙන්. මට විසඳුමක් තියෙනවා. අපි ඔක්කොම හොයාගෙන යන්නේ සතුට. මට සතුට හොයාගන්න විසඳුමක් තියෙනවා මේ ලෝකයේ. අනිත් එක යහපත් දේවල් සිද්ධ කරන යහපත් චින්තනයෙන් යුක්තව කටයුතු කරන කෙනාට අපි පොඩ්ඩක් හිතන්න මේ බුද්ධ ශාසනය පිළිබඳව අපේ පින්වත්නි පැහැදිලි දෙයක් තියෙනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය මහා පුදුමාකාර ශාසනයක්. හරි. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ පුදුමාකාර විදිහේ ආශ්චර්යයන් තියෙනවා. ඒ එක දෙයක් තමයි අපි හරියටම හිතුවොත් අපිට වටහා ගන්න තේරුම් ගන්න පුළුවන්කම තියෙන එක දෙයක් තමයි ඒ හාස්කම් කියලා මම කිව්වේ. ඒවා අතර තියෙනවා මේ අදෘශ්‍යමාන උදව් උපකාර කිරීම. ඇයි එහෙම කියන්නේ? තල 31ක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. හරිද? තල 31ක් කියලා කියන්නේ මේ නොයෙකුත් ආකාරයේ ලෝකයන්. තිරිසන් ලෝකේ එකක්. අපිට එහෙම පේන්නේ බොහොම ටිකයි. අපේ මානයට ඒව අහුවෙන්නේ නැහැ. හරිද? මොනවද අපේ මානයන්? ත්‍රිමානනේ අපිට ඇස් වලට පේන දේවල් ත්‍රිමාන. ඉතින් චතුර්මාන විතරක් නෙවෙයි මාන 11ක් තියෙන්න පුළුවන් කියලා තාක්ෂණික විද්‍යාව කියනවා මේ වෙනකොට.
ඉතින් ඒ ඔක්කොම තියාගෙන අපි කල්පනා කරන්න ඕනේ එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ ඊට වැඩිය ගොඩාක් එහාට ගිය දේවල් තියෙනවා. එතකොට සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරපු ඒ බොහෝ දෙවිදේවතාවන් වහන්සේලා තාමත් ඉන්නවා. උන්වහන්සේලා මේ ශාසනය පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා. හරි ඒ අපට පේන්නේ නැහැ. යමෙක් නිවැරදිව ශාසනය ක්‍රියාත්මක කරනවා නම් අඩුම ගානේ පංචශීල ටික රකින්නවා නම් ඒ දෙවිවරු පින් විතරක් බලාපොරොත්තු වෙනව නෙවෙයි. පංචශීල ආරක්ෂා කරගෙන ප්‍රතිපත්තිය පූර්ණය කරගෙන භාවිතයෙන් ශාසනික වශයෙන් යහපතක් සිද්ධ කරමින් ඉන්න පිරිස් දකින්නකොට ඒ දෙව්දේවතාවුන් වහන්සේලා මහා විශාල විදිහට බලපෑම් කරනවා ඒ මිනිසුන්ගේ යහපත සඳහා. ඒක පැහැදිලි ඇත්තක්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන මහා පරිනිර්වාණ සූත්‍රය අරගෙන බලන්න අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් ආරක්ෂා කරගන්නවා වගේ ඒ පින්වන්තයින්ව ආරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් දෙවියන් තුළ තියෙනවා කියලා. එහෙනම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ගන්න ඔය පළතුරු වට්ටි උස්සගෙන යන්න නෙවෙයි ඕන කරන්නේ. තමන් ප්‍රතිපත්තිය ආරක්ෂා කරන ගමන් ශාසනික වශයෙන් යහපත සිද්ධ වෙන වැඩ කටයුතු කරන්න ආරම්භ කරන්න. ඒකලා අත්දැකලා බලන්න. කොයිතරම්නම් ශක්තිමත් ජීවිතයක් මේ ලැබිලා තියෙන කාලය තුළ ඇති කරගන්න පුළුවන්ද කියලා. නිරෝගී සම්පත්තිය පවා තමන්ට ලැබෙන ස්වභාවයක් තියෙනවා. මේ හැම දෙයක් ගැනම අපි සාධාරණව හිතන්න. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ ආයමන් කියනවා අධිෂ්ඨානයෙන් විතරක් නෙවෙයි. අධිෂ්ඨාන කරගත්තට විතරක් හැමදේම තියා කිසිම දෙයක් කරන්න බෑ. අධිෂ්ඨානයෙන් පසුව කළ යුතු දේ කරන්න ඕනේ, නොකළ යුතු දේ කරන්න ඕනේ. අපි මම කියන්නේ අධිෂ්ඨානය කියලා අන්තිම දේ ගැන විතරක් අධිෂ්ඨාන කරගන්නවා. හරි මම ඔය කියන විදිහට ජීවත් වෙනවා. ඒ අධිෂ්ඨානය තුල තියෙන්න ඕනේ පියවර අධිෂ්ඨානයක්. ඒ කියන්නේ මම 10 වෙනි පඩියට නගිනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගත්තා නම් ඒ අධිෂ්ඨානය තුල ගැබ් වෙන්න ඕන තව අධිෂ්ඨාන 10ක්. ඒක ඇතුලේ තියෙනවා තව 9ක්. මේ 10 වෙනි එකත් එක්ක. මොකද්ද? මම පළවෙනි පඩියට නගිනවා කියන අධිෂ්ඨානය තියෙන්න ඕනේ. 10 විතරක් කියලා හිතාගෙන හරියන්නේ නැහැ. දෙවෙනි එකට නගිනවා කියන අධිෂ්ඨානය තියෙන්න ඕනේ. තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක මම පියවරෙන් පියවර තමයි ඒ ටික තුල අවසාන අධිෂ්ඨානය ගැබ් වෙලා තියෙන්න ඕනේ. හරිද? අන්න ඒක තමයි අපි හැම පැත්තෙම ආවරණය කරගන්න ඕනේ තීරණ. හරි. හැම පැත්තකින්ම ඒ තීරණයන් අපේ පැත්තෙන් එන්න ඕන අධිෂ්ඨානයක් විදිහට මම මේ ඉහළම මානසිකත්වයට යන්න ඊට පෙර ආතුව මෙන්න මේ දේ කරනවා. ගොඩාක් දේවල් ලෝකයේ තියෙනවා අතහරින්න වෙනවා අපිට. ඉතින් අන්තිමට හිතාගෙන මම මේ වැඩ ඔක්කොම ඉවරලා ඔක්කොම අතහැරලා දාන්නම් කියලා. නමුත් හැබැයි අතහැර ගන්නට පුළුවන්කම තියෙන්නේ මුලින්දම පුහුණු කරොත්. ඒකයි කියන්නේ පළවෙනියෙන්ම ප්‍රාණඝාත අතහැරලා දාන්න. අදත්තා දාන අතහැරලා දාන්න. කාමයේ වර්ධව හැසිරීම අතහැරලා දාන්න. බොරු කීම අතහැරලා දාන්න. සුරාපානය අතහැරලා දාන්න. මේ වගේ අතහැරලා දාන්න කියලා. පින්නත්නි එහෙම අතහැර දැමීම් සිද්ධ කරගන්න ඕන. ඒක ආරම්භ කරන්න ඒ ඔක්කොම ආරම්භ කරගෙන යනකොට ඒ පටන් ගත්ත තැනේ ඉඳලා අවසානය දක්වාම අර පළවෙනි පඩියේ ඉඳලා 10 වෙනි පඩිය දක්වා යන්න නම් මම උඩට යන්න ඕන කියලා අදහසක් තියෙන්න ඕනනේ. හරි. දැනට ඉන්න තැන අතහැරලා උඩට යන්න ඕන කියලා අදහසක් තියෙන්න ඕනේ. ඒ අදහස තියාගෙන තමයි මේ ටික අරගෙන යන්නේ. හරි. ඒ අදහස තියාගෙන තමයි මේ ටික අරගෙන යන්නේ. අන්න එහෙම උඩට යන්න ඕන කියන අදහස වගේ මේ ගමනේ අපිට ප්‍රධානම සිතුවිල්ල තමයි උඩට යන්න ඕන කියන අදහස. පඩිපෙළිය නගින කෙනාට තියෙන සිතුවිලි කීපයක් පළවෙනි එකට නගින්න ඕන, දෙවෙනි එකට නගින්න ඕන, තුන්වෙනි එකට නගින්න ඕන. ඒ ඔක්කොගේම අතර තියෙන ප්‍රධානම අරමුණ තමයි පහළ අතහැර ඉහළට යා යුතුයි. පහළ අතහැර නැත්නම් ඉතින් මේ
පඩි 10ක් නගින්න ඕනේ මම පල්ලෙහාම ඉන්නම්කෝ කියලා. මොකක් හරි උමනාවක් තියෙනවා 10 වෙනි පඩියට යනකම් යන්න. එහෙනම් ඒ එක එක උමනාවන් අතර එක එක පියවර අතර තියෙන ප්‍රධානම දෙයක් තමයි දිගටම තියෙන්න ඕන දෙයක් තමයි මම උඩට යන්න ඕනේ කියලා. ඒ වගේ ප්‍රාථමිකම මානසික තත්ත්වයේ ඉඳලා ඉහළම මානසිකත්වයක් දක්වා සෝවාන් පලස්ත පුද්ගලයෙක් නැත්තං අරිහත් ඵලය සාක්ෂාත් කරගත්ත කෙනෙක් දක්වා යන ගමනේදී අපිට ලොකුම සටන්කාරයෙක් විදිහට ලොකුම ප්‍රධානම අතහැරීමේ පංච උපාදානස්කන්ධය අතහැරීමේ ප්‍රධාන සිතුවිල්ලක් විදිහට වර්ධනය කරගෙන යන්න පුළුවන් සිතුවිල්ලක් තමයි සිතුවිලි 40ක් තමයි එකෙන් එකක් ප්‍රධානව භාවිතා කරගන්න පුළුවන් මේ චත්තාලිසාකාර භාවනා කමටහන් 40 ගත්තහම. ඒක මුල ඉඳන් අග දක්වාම දිවෙන ප්‍රධාන හැඟීමක් වෙන්න ඕනේ. ඒකයි මම මෙච්චරම කාලයක් ගන්න සැරෙන් සැරේ මේ සඳහා අර්ථ දැක්වීම මේ සඳහා අවශ්‍ය කරන හැඟීම් අපේ තුලින් ජනිත කරගන්න මේ තරම්ම කාලයක් අරන් මේක විස්තර කරන්න එකයි මේ සැරෙන් සැරේ මෙහි වැටිනාකම කියන්නෙත් ඒකයි. ඒකින්ද මේ ලැබිලා තියෙන සංසාරික ජීවිතේ අපි වැටිලා තියෙන තැනින් සාර්ථක වෙන්න ඕනේ. ගොඩාක් සාර්ථක වෙන්න ඕනේ. එහෙම නැත්නම් ජීවිතේ ජය ගන්නට බෑ. ජීවිතේ ජය ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ජීවිතේ ජය ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඊටාම නිවැරදි තැනකට එන්න. ඊටාම නිවැරදි තැනකට එන්න අවශ්‍ය නම් අපි අපේ මනස ඔය විදිහට හදාගන්න ඕනේ යන්න පුළුවන් ප්‍රධාන මාර්ගය. ඒකයි පංච උපාදානස්කන්ධය අතහැරෙන්න පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන සතුටු වීම, ඇලීම, ග්‍රහණය වීම අයින් වෙලා කලකිරීම, අතහැරීම, නොඇලීම ඇති වෙන විදිහේ මෙනෙහි කිරීමක අවශ්‍යතාවය තියෙන සත්‍යවාදීව සියුම් තැනකින්වත් රිංගා යන්නට බැරි වෙන්න හිතට. ගිහිල්ලා මෙතන සුවයි, සුබයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා එතන වැක්කිරි ඉන්න බැරි වෙන විදිහට හාත්පසින්ම අපේ හිත පුංචි තැනකවත් දුර්වලතාවයක් නැතුව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් තමයි මහා චත්තාරීසාකාර භාවනාව තුළ අපිට ලැබිලා තියෙන්නේ. ඒ ගැන අපි අතිමහත් වූ උද්දාමයකට පත් වෙන්න ඕන කියලා මම හැමදාම කියන්නේ ඒකයි. අනේ අපිට කොයිතරම්නම් ලාභයක් මේ වෙනකොට ලැබිලා තියෙනවද මේ ජීවිතේ කියලා. ඒකින්ද අතිමහත් වූ ශ්‍රද්ධාවක් අපි උපදින්න ඕනේ. මේවා එකිනෙක විශ්ලේෂණය කරගන්නකොට අපි මේ වෙනකොට බොහෝ කාරණාවන් සාකච්ඡා කරා පින්නත්නි බොහෝ කාරණාවන් සාකච්ඡා කරා 27ක් මෙනෙහි කරන ආකාරය පාපයේ මූලය කියන කාරණාව අවසාන කොට අරගෙන කාරණා 27ක් තව 13ක් තියෙනවා අපිට කතා කරන්න. මේ තමයි වෙලාව මේ ගැන තව අපේ හිත තෙද ගැන්වෙන්න ඕන මේක කරන්නම ඕන කියලා තාමත් කරලා බලන්න පුළුවන්කම තියෙනවා. දැන් පාපයේ මූලය කියලා අවසානයේට කතා කරපු කාරණාවට මගේ අවධානය යොමු කළ යුතුමයි නැවත වතාවක් කියන අදහස මගේ ළඟ තියෙනවා. පාපය ගැන අපිට හොඳටම හිතෙන්න ඕනේ. පාපයේ තියෙන භයානකම ගැන හිතෙන්න ඕනේ. හරි. එතකොට හරියටම අපේ ළමයෙක් ඊටාම දරුණු පාප මිත්‍රයෙක් ආශ්‍රය කරන්න හදනකොට අපිට ආරංචි වෙනකොට මේ අහවලත් එක්ක පොඩ්ඩක් මේ ආශ්‍රයයක් තියෙනවා කතා බහක් තියෙනවා කියලා දෙමාපිය හරියට කම්පාවටපත් වෙනවා. මේ ඇසුර නම් පුතෝ අයින් කරන්න ඕනේ කියලා තදින්ම කියනවා. සමහර වෙලට ඒ වගේ අය ඉන්න පරිසර වලින් ඉඩම් කඩම් පවා අයින් කරලා ඒ ඇසුර අයින් කරන්න ඕනේද ළමයින් එක් කරගෙන යනවා. හරි. ඒක දැනෙනවා හිතවලට මේ අය මහා පාපයන් සිද්ධ වෙන්න මේ ළමයි නරක වෙන්න හේතුවක්. අන්න හේතුවට කියනවා මූලය කියලා. එතකොට බොහෝ පාපයන් සිද්ධ වුණොත් අපි හොඳටම දන්නවා තිරිසන් ආදී പ്രേත භූත අසුර ආදී තැන්වල ඉපදිලා නිරිසත්තු වෙලා අනන්ත දුක් විඳින්න වෙනවා කියලා. පාපයන් සිද්ධ වෙන එක නවත්තන්න බෑ. පාප මූලයන් අපේ තුල හටගත්තොත් පාපයට හේතු වෙන දේවල් හටගත්තොත් හේතුඵල ධර්ම තුල මේක අයින් කරන්න බෑ. පාප මූලය තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ.
පංච උපාදානස්කන්ධය තදින් ග්‍රහණය වීම ඒකුත් පාපයන් ප්‍රාණඝාත දත්ත දාන කාම මිත්‍යාචාර ආදී බොහෝ දේවල් සිද්ධ කරන්න හේතුවක් වෙනවා. අපි දන්නවා තණ්හාව උපාදානයේ බවට පත්වෙන ආකාර ටික තුල අවසානයේ තියෙන රැක්ම. ඒ රැක්ම රකින්න මට්ටමට පංච උපාදානස්කන්ධයේ මැවී පේන නොයේකුත් හැඩතල අම්මාය තාත්තාය සහෝදරයය ඥාතියය ඒ අයට උදව්පකාර කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. හදවත ඇතුලෙන් ඕන පාපයක් කරලා මං ආරක්ෂා කරගන්න ඕනේ කියලා ඕන පවක් කරලා අන් අයට හිංසා කරලා තව ජීවියෙකුට හිංසා කරලා තමන්ගේ අම්මා රකින්න යනවා නම් තව ජීවියෙකුට හිංසා කරලා තමන්ගේ තාත්තා තමන්ගේ සහෝදරයෝ තමන්ගේ දරුවෝ රකින්න යනවා නම් තව දරුවෙකුට කරදර කරලා එතන තියෙන උපාදානය රත්තිලි දැවිලි තැවිලි පිච්චිලි නැතුව ලෝකය සම්මතයේ තියෙන දේවල් වලට උදව් කරන්න ඕනේ අපි. ඒක තමයි ඇත්ත తত্ত্বය. ඉතින් ඒකින්ද සත්‍යවාදීව ඒක දකින්න ඕන මගේ තුල තියෙන මානසික తত্ত্বය මොකක්ද කියලා. එහෙම දැකලා අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ ජීවිතය ඊටාම නිවැරදි තැනකට ගන්න. ඊටාම නිවැරදි තැනකට ගන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඊටා යහපත් තත්ත්වයක ඉඳගෙන අපේ ජීවිතය සුවපත් කරගන්න අපි හැම වෙලාවකම වගේ බොහෝ ආකාරයට වැඩ කටයුතු ආරම්භ කරගන්න ඕනේ. නිදහස් චින්තනයකට එන්න ඕනේ. එහෙම වුණොත් තමයි පුළුවන් වෙන්නේ. ඉතින් හැම වෙලේම දැනෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධයට අදාළ පුංචි දෙයක් හරි මං ඇලුනොත් ඒක පාපයන් සිද්ධ වෙන්න හේතු වෙනවා. පංච උපාදානස්කන්ධයට අදාළ පුංචි දෙයකට හරි මගේ ඇලීමක් සිද්ධ වුණොත් ඒක මහා පාපයන් සිද්ධ වෙන්න හේතු වෙනවා කියලා අපි වටහා ගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. අන්න ඒ තේරුම් ගැනීම, අන්න ඒ වටහා ගැනීම අපේ තුලින් අපි දැඩි ක්‍රියාත්මක භාවයකට ගන්න ඕනේ. හරිද? අරගෙන අපිට පුළුවන් වෙන්න ඕනේ ඊ타ත්ම නිවැරදි ක්‍රමවේදයක් අපේ තුලින් නිර්මාණය කරගන්න හැම මොහොතකම තමන්ගේ චින්තනය මේ පාපයෙන් අයින් වෙන්න නම් සසර ජීවිතේ පව් නොකරන තත්ත්වයට පත් කරගන්නම් පාප මූලයන්ගෙන් අයින් වෙන්න ඕනේ. හැම වෙලේම දැනෙන්න ඕනේ. හැම වෙලේම දැනන ගන්නට ගන්න ඕනේ. අන්න එහෙම වුණාට පස්සේ පින්වත්නි ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, මාන්න ආදී දේවල් ඇති වෙන්න හේතු වෙන ලෝභයෙන් ඇලිලා ගැලිලා තියෙන මේ සන්තති ගණයන් පිළිබඳව ඇති වෙන්නේ ඒවා උපාදානය වුණොත් බොහෝ පාපයන් සිද්ධ වෙන අනාගත ජීවිතය විනාශයකට පත් වෙන දෙයක් පිළිබඳව හැඟීමක්, එවැනි පිළිබඳ හැඟීමක් අපිට ඇති වෙනවා නිවැරදි විදර්ශනාව සිද්ධ වෙලා තියෙනවා නම්. එතකොට ඒවෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැලවීමේ ක්‍රියාමාර්ගය ඔය විදිහට අපේ තුලින් අපි වර්ධනය කරගත යුතු තියෙනවා. එහෙම වර්ධනය කරගත්තොත් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒ ගැලවීම භුක්ති විඳින්න. එක මොහොතක හරි විස්කම්බන වශයෙන් හරි අර කියන අනුලෝම ශාන්තිය කියන තැනට හරි පත් වෙන්න පුළුවන්කම තියෙනවා නම් ඒ නිවැරදි සිතුවිලි වලට අපේ පැත්තෙන් අනුග්‍රහය දක්වලා අපිට පුළුවන්කම තියෙනවා හිත සුවදායක තත්ත්වයකට පත් කරගන්න. ඊතා සුවදායක තත්ත්වයකට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද දැනෙන්න පටන් ගන්නවා මෙහි තියෙන සුවය. මම කලිනුත් කිව්වා. එච්චර එහාට නොගියත් විදර්ශනාව මූලික කරගෙන අපේ හැසිරීමේ වෙනස්කමක් කරගන්න පුළුවන් නම් අන් අය කෙරෙහි අපේ තියෙන ආකල්පමය වශයෙන් උදාහරණයක් අනාත්ම සංඥාව. අනාත්ම සංඥාව කියලා කියන්නේ අනාත්ම සංඥාව ඇති වෙන ආකාරය මෙනෙහි කිරීම බොහොමයක් තියෙනවා මේ චත්තාලිසාකාර භාවනාව තුළ. එතකොට එවැනි හැඟීමකින් ජීවත් වෙන්න පුළුවන් නම් අනාත්මයට අදාළව Tamanට තේරෙනවා සත්‍ය අවබෝධ කරගන්න මත්තෙන්ම හොඳටම තේරෙනවා මේ ලෝකයේ මිනිස්සු පිළිබඳව ඇති වෙන සංකල්පය තමන්ගේ సంతානය කොච්චර නිවනවද කියලා. ඒ කෙනා ගැන ඒ කෙනා තුල ඇති වෙන ස්වභාවයන් ගැන දැනෙනකොට තේරෙනකොට අපිට
ලොකු අදහසක් ඇති වෙනවා කරුණා බර මෛත්‍රියෙන් යුක්තව බැන්නත් කවුරු හරි ආය මොනවත් කතාවක් ඕනෙ නැහැ. අපි මේ පින්වන්ත අයට මේ අනාත්ම සංඥාව තුළ තේරුම් කරලා දීලා තියෙනවා තමන්ගේ අතපය 4 කැපුවත් කවුරු කෙනෙක් වැරැද්දක් නොකර. අපි වැරැද්දක් නොකර අපිට දැනෙනවා නම් තේරෙනවා නම් අපේ අතපය 4 කපන්න හදනවා කියලා. අපි කිසි වැරැද්දක් කරේ නැහැ කියලා තේරෙනවා නම් ඒත් පුළුවන් නම් ප්‍රායෝගිකව ඒ තරම් එහාට ගිය වෙලාවක පවා අර බාහිරින් ඉන්න අය පිළිබඳව කිසිම අප්‍රසාදයක් අකුසලයක් ඇති නොවන තත්ත්වයකට හිතක් සකස් කරගන්න පුළුවන් ශාසනයක් මේක. ඒක ප්‍රායෝගිකව එතෙන්ට ළඟා වෙන ක්‍රමවේදය අනාත්ම සංඥාව තුළින් අපි පැහැදිලි කරලා දීලා තියෙනවා. හරිද? ඒක මේ පින්නන්ත අය දන්නවා ක්‍රමයේ පැහැදිලි කරලා දීලා තියෙනවා. එච්චර එහාට ප්‍රායෝගිකව යන්න පුළුවන් මේ ජීවිතයේ එච්චර එහාට ප්‍රායෝගිකව යන්න පුළුවන්කම තියෙන මේ ජීවිතයේ අපිට ඇයි බැරි ඒ ප්‍රායෝගිකත්වය අනුන්ගේ නපුරු වචන ඉදිරියේ නපුරු ක්‍රියා ඉදිරියේ පොඩ්ඩක් අත්දකින්න. අතපය 4 කපන්න ආවේ නැහැනේ කවුරුවක්වත්. එහෙනම් එතනදි පවා හිත සංසුන්ව තියාගන්න පුළුවන් නම් පුළුවන් ක්‍රමයක් හම්බෙලා තියෙද්දි ඇයි මට පුංචි නපුරු වචනයක් පුංචි නපුරු ක්‍රියාවක් ඉදිරියේ මේ විදිහට කටයුතු කරන්න බැරි කියලා ඇයි අපිට හිතන්න බැරි? ඇයි අපේ චින්තනය වෙනස් කරගන්න බැරි? ඇයි අපිට බැරි සුවදායකව ඊතා සුවදායකව මේ කටයුතු වල නියැලෙන්න බැරි ඇයි? එහෙනම් අපි බලමු මේ කාරණාව හරියටම සිද්ධ කරගන්න හරියටම නිවැරදි කරගන්න අපි බලමු. එහෙම වුණොත් අපිට හොඳටම පුළුවන්කම තියෙනවා. ඊටා හොඳට පුළුවන්කම තියෙනවා ජීවිතයේ අපි අරගෙන ආපු වැඩපිළිවෙල හොඳටම සාර්ථක කරගන්න. මොකද ජීවිතයේ අරගෙන ආපු වැඩපිළිවෙල රඳා පැවතිලා තින්නේ කොහෙද? සතුට උපදවා ගැනීම මතමයි. හැමදේම කරේ මොකටද කියලා හිතලා බලන්න. ජීවිතේ හැමදේම කරේ සන්තෝෂෙන් ජීවත් වෙන්න. ජීවිතේ හැමදේම කරේ ඊතා සතුටෙන් ජීවත් වෙන්න. ඒකට තමයි ඉගෙන ගත්තේ, ගෙවල් දොරවල් හැදුවේ, යාන වාහන ගත්තේ, විවාහ වුණේ, දරුවෝ මුණුපුරන් සකස් කරගත්තේ, බලය හොයාගෙන ගියේ, ධනය හොයාගෙන ගියේ, වස්තු හොයාගෙන ගියේ හැමදේම සන්තෝෂ වෙන්න. නමුත් අන්තිමට සන්තෝෂය ඉතුරු වෙලා නැත්තේ ඒ ක්‍රමේ හරියන්නේ නැති හින්දා. නියම සන්තෝෂය උදා කරගන්න පුළුවන් වෙන්නේ විදර්ශනා ඥානයකින් ලෝභ බැලීමෙන්. නියම සතුට උදා වෙන්නේ මේ කියන ශාන්ත ස්වභාවයකට හිතපත් කරගත්තාම, සමාහිත තත්වයකට හිතපත් කරගත්තාම පංච උපාදානස්කන්ධය අතහැරෙන්නේ කොපමණද? එපමණකින් හිත සතුටෙන් පිරෙන්න පටන් ගන්නවා. පංච උපාදානස්කන්ධය අල්ලා ගැනීම කොපමණද? එපමණකින් ඒ තැනත්තාට දුක් වැඩි වෙනවා. ඒක අතහැරෙන්න සුවදායක තත්වයකට පත් වෙන්න අවස්ථාව Tamanට ලැබෙනවා. ඉතින් ඒව ගැන ගොඩාක් හිතලා බලන්න ඕන. මොකක් හරි රහසක් තියෙනවා මේක ඇතුලේ. මේක අභ්‍යන්තරගතව කුමන හෝ රහසක් තියෙනවා. කුමන හෝ ආකාරයක වැඩපිළිවෙලක් තියෙනවා මේක තුල. අන්න ඒ ආකාරය ගැන හිතලා ලොකු තීරණ ගන්න ඕනේ. මම ආපු මග වැරදි. මම ආපු ක්‍රමවේදයේ වැරදි තියෙනවා. මම ආපු ක්‍රමවේදයේ මට වැරදීම තේරුම් ගන්නවත් බෑ. මොකද හොයාගෙන ආපු සැනසීම හොයාගෙන යන්න මේ ක්‍රමයටම ගියාට හරියන්නේ නැහැ කියලා නුවණින් බලනකොට මට තේරෙන්න ඕනේ කියලා අදහසක් එන්න ඕනේ. අවසානය දක්වා අරගෙන යන සටන අතහරින්න එපා. මේ පංච උපාදානස්කන්ධය අතහරින්න පැහැදිලිවම අමාරුයි. ඒක අපි අවධාරණයෙන් යුක්තව අවිවාදයෙන් පිළිගන්න ඕනේ.
එතෙන්ට ආවේ නැත්තම් අපිට ආඩම්බර හිතක් තියෙයි මට ඕන එකක් අතහැරලා දාන්න පුළුවන් ඕන වෙලාවක කියලා. ආහාර රසය අතහරින්න පුදුමාකාර විදිහට අමාරුයි. ආදරේ වැනි දේවල් බැඳීම් අතහරින්න පුදුමාකාර විදිහට අමාරුයි. ස්පර්ශය අතහරින්න පුදුමාකාර විදිහට අමාරුයි. ඉබේ නම් කොහොමත් අතහරින්න බෑ. අතහැරෙන ක්‍රමවේදයක්. අතහැරෙන වැඩපිළිවෙලක් අරගෙන යන්න ඕනේ. අතහැරෙන වැඩපිළිවෙල අරගෙන ගියොත් කොයි වෙලාවෙ හරි ඒක අතහැරෙනවා. අතහරින්න එහෙම බෑ. අතහැරෙන්නේ නෑ. හේතු සකස් වෙනකන් ඵලය නිර්මාණය වෙනවා. ඉතින් එහෙනම් ක්‍රමවේදය දැනගන්න ඕන කියන එක ආය කිසිමම කාරණාවක් නැහැ. ක්‍රමවේදය දැනගන්න ඕන. මොකද හේතුඵල ධමයක් නිසා. අදිෂ්ඨානයට විතරක් කරන්න පුළුවන් දෙයක් නැහැ කියන එක මම හැමදාම කියන්නේ ඒකයි. ජීවිතය දිහා යථා භූත ස්වරූපයෙන් බලන්න. අනිත් පැත්ත හැරිලා ඊටමත් සාධාරණ විග්‍රහයකට එන්න ජීවිතයේ වර්තමාන తত্ত্বය තමන්ගේ වර්තමාන తত্ত্বය ගැන නිවැරදි විනිශ්චයමයි ජීවිතය නිවැරදි කරගන්න හේතු වෙන්නේම වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒක මාන්නයකින් තොරව හරීම සාධාරණව. ඉතා සත්‍යවාදීව බැලුවා කියලා කාටවත් හානි වෙන්නේ නැහැ. මේ කාටවත් කියන්න යන්නේ නැහැ. තමන් තමන්ට අවංකව ඔව් මගේ මේ දුර්වලතාවය තියෙනවා කියලා මට කියා ගන්න. ඒකට ධර්මයේ පාවිච්චි කරන්න. ධර්මයේ තුල තියෙන ක්‍රමවේද භාවිතා කරලා තමන් තමන්ගේ දුර්වලතාවය ගැන තමන්ට චෝදනා කරගන්න ඒක පැහැදිලිව පිළිගැනීමක් වෙන්න ඕනේ. හුඟා කයට මේ මාන්නය කියන தত্ত্বය උදා වෙනකොට ඇත්ත වැහෙනවා. ඒක තුලින් හැම වෙලේම හිතෙන්නේ මොකද්ද? මම තමයි හරි මම තමයි හරි කියලා. මේ බණ කියන මමත් ඇතුළුව අපි හැම දිනම ගත්තොත් එහෙම ඔය මම තමයි හරි කියලා වැඩියෙන්ම හිතෙන්න පුළුවන් කෙනා තමයි මේ බණ කියන මම. ඇයි මේ කියනවනේ? කියන්න යම්කිසි ආකාරයක වචන ගලපන්න පුළුවන්කමක් තියෙන පමණින් කෙනෙක් ධර්මාවබෝධයට පත් වුණා කියලා කියන්න බෑ. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. ඒක හින්දා අපි භයානක තැන්වල ඉන්නේ. මං හිතුවොත් එහෙම මං ගැන ඔය කියන විදිහට මට තමයි පුළුවන් කියලා එතන ලොකුම හානිය වෙන්නේ මට. එහෙනම් මමත් එතන ඉන්න ඕනේ. මොකද අපි හැමදාම මතක් කරන්නේ මේ අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මිසක්කා මගේ පෞද්ගලික දෙයක් නොවන බව. ඉතින් ඒ ගැන හිතමින් අපි අපේ ජීවිතය නිවැරදි කරගමු, නිවැරදි සිතුවිලි ඇති කරගමු. මහා චත්තාරිසාකාර භාවනා කමඨහන් කුමන හෝ දෙයකින් තමන්ගේ හිත පංච උපාදානස්කන්ධයෙන් අතමුදවා ගන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ශක්තිමත්ව සකස් කරගන්න. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරිය, අදිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා. සියලු දුක් නිවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරන්න මේ පින්වන්ත හැම කෙනාටම අවස්ථාව ලැබෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන්ගේ බැතිබර ක්‍රියාකාරීත්වය හේතු කරගෙන. ඉතින් ඒ අයගේ කැපකිරීම හේතු කරගෙන අපි ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම සුඛී සුවපත් භාවයට පත් වෙන්නට මේ පින් හේතු වේවා. මේ සියලු යහපත උදා වෙන්නට මේ සියලු ක්‍රියාකාරකම් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඊට නොදෙවෙනි කාර්යභාරයක් සිදු කරන්නේ කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. එයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු සසර වසනා තාක්කල් කිසිම බාලයෙකුගේ අසුරකට පත්වන්නට හේතු නොවේවා. කල්‍යාණ මිත්‍රාශ්‍රය නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්‍යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අංක 337න් 3 සුමේධමාවත ගණේ මුල්ල යන ලිපිනේ පදිංචි සුමනා විතානගේ මහත්මිය සහ දරුවන් තිදෙනා කියලා සඳහන් කරලා තියෙන්නේ. දැන්ට වසර 3යි මාස 8කට පෙර පරලෝසපත් ආදරණීය ස්වාමි පුරුෂයා දරුවන්ගේ පියාණන් වන ඩී.ඒ. සෙනවිරත්න මහතාගේ 76 වෙනි ජන්මදිනය සැමරීම වෙනුවෙන් පින් පැමිණවීම අරමුණු කරගෙන තමයි මෙම පින්කම සිද්ධ කරන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලෝ යන්නට යෙදුණු දෙමාපියන් හා සියලුම ඥාතීන් හිත මිත්‍රාදීන්ට පින් පැමිණවීමත් පුතුණුවන් දෙදෙනා වන සනත් ප්‍රියංකර, අනිල් නිශාන්ත සහ දියණිය වන තුෂාරි මේනකාටත් ලේලියන් දෙදෙනා වන දිල්මිනී සහ
සොනාලිටත් බෑණනුවන් වන රෝහණ පුතුණුවන්ටත් ආශිර්වාද කිරීමටත් මුණුපුර මිනිපිරියන් වන අනුක්ෂී චතුනී මනීෂ සදීප්ත ඉසිර හා ශිවංක යන දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන යාමට ආශිර්වාද කිරීමත් දැන්ට රෝගාතුරව සිටින මැණිකේ දිසානායක අක්කාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් ජීවත්ව සිටින ඥාතීන්ට මිත්‍රාදීන්ට ආශිර්වාද කරන්නටත් ජයමග නාලිකාවේ ප්‍රධාන අනුශාසක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම භික්ෂුන් වහන්සේලාට සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නටත් මේ දිනවල කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට නිරෝගී සුවය ආරක්ෂා ප්‍රාර්ථනා කරන්නටත් අප සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා සඳහන් කරමින් තමයි හැමෝටම ආශිර්වාද කරමින් ඔබ අප හැමදෙනාටම ආශිර්වාද කරමින් අද දවසේ ඒ දයාබර පියාණන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඩී.ඒ. සෙනවිරත්න මහතාගේ වෙනුවෙන් ඒ සිද්ධ කරන පුණ්‍ය අනුමෝදනාව අනුව එතුමාට සසර ජීවිතය සුවපත් වේවා උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේ. වගේම සුමනා විතානගේ මහත්මිය ඒ දරුවන් තිදෙනා ඇතුළු සුජීවත්ව වාසය කරන හැමදෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම උතුම් යහපත සිද්ධ වෙන්නට ධර්ම ශ්‍රවණමය සංසය ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.